සාදු සදැහැති පින්වත් පිරිසක් විසින් මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතන සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक्मुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨියෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති තී සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් දායක පිරිසකගේ දායකත්වයේ මත බෞද්ධ රූපවාහිනී මාධ්‍ය මගින් ලංකාවාසී පින්වතුන්ට දහම් ලැබී ලෝකවාසී පින්වතුන්ට ශ්‍රවණය කිරීමට දේශනා කරන්නට යෙදෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි පින්වතුන් සූදානම් වී සිටින්නේ. ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍ය වෙත අප්‍රමාණ කරුණාවෙන් දේශනා කළවත් ධර්මය ශ්‍රවණය කිරීමටත් ඒ අනුව යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීමත් කියන මේ කරුණු දෙක එක්වෙන විට ධර්මාවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ මොහොතෙහි ඉතා හොඳ චිත්ත ඒකාග්‍රතාවකින් යුක්තව දේශනා වෙන ධර්මයේ කෙරෙහිම විමර්ශනාත්මක නුවණකින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරමු. අද ධර්මානුශාසනාවට මාතෘකා ස්ථානී තබා ගන්න යෙදුනේ සූත්‍ර පිටකේ
මජ්ක්‍ධිම නිකාය මූල පණ්ණාසකේ සඳහන් වෙන සම්මාදිට්ඨි සූත්‍රයේහි කම්මපත වාරය කියන කොටසයි. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩ වාසය කරන අවස්ථාවක අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් මෙම සම්මාදිට්ඨි සූත්‍රය වදාලා. මේ සූත්‍ර දේශනාවෙහි සම්මාදිට්ඨියට පත් වෙන්න කරුණු ආකාර 16ක් වදාරලා තියෙනවා. සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැකීමයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැකීමයි. යම්තා අකුසල ධර්මියෝ ඇති වෙනවා නම් අකුසල ධර්මියෝ වැඩෙනවා නම් ඒට හේතු කරුණ වශයෙන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මිත්‍යා දෘෂ්ටිය ගැනීමයි කියලා. යම්තා කුසල ධර්ම ඇති වෙනවා නම් කුසල ධර්මියෝ වැඩෙනවා නම් ඒට හේතුව සම්මා දිට්ඨි වීමයි. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිය සහ සම්මා දිට්ඨිය කියන කරුණු දෙක අපි නිවැරදිව හොඳින් වටහා ගත යුතුමයි. එවිට තමයි අකුසල ධර්මයන් දුරු වෙන්න, ප්‍රහාණය වෙන්න, නොවැඩෙන්න, කුසල ධර්මයන් උපදින්න, කුසල ධර්මයන් වැඩෙන්න අවස්ථාව සැලසෙන්නේ. මිත්‍යා දෘෂ්ටි වීමෙන් තිරිසන් උපත සහ නිරයට හේතු වන බවත්, සම්මා දිට්ඨි වීමෙන් මිනිස් ලොව සහ දෙව්ලොව උපත ලබන බවත් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර භාවයෙන් සාත්සාත් කරවන ආර්ය සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් යන මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය ඇති වෙන්න වෙනවා. මේ සම්මා දිට්ඨිය සහ මිත්‍යා දෘෂ්ටිය ගැන මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රෙහි භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා කතමාච වික්ඛවේ මිත්‍යා දෘෂ්ටි. මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය කවරේද යත් නත්ති දින්නම් ආදී වශයෙන් පෙන්වන ආකාරයට කරුණු 10ක් අපිට පෙන්නනවා. දුන් දෙහි විපාක නැත, පූජාවන්හි විපාක නැත, යාගෙහි විපාක නැත, කුසල අකුසල කර්මයන්හි ඵල විපාක නැත, පෙර ජීවිතෙහි සිටින්නහුට මේ ජීවිතයක් නැත, මෙලව නැත,
මේ ජීවිතෙහි සිටින්නහුට පරලොවක් නැත පරලොව නැත මවට කරන උපස්ථානයේ විපාක නැත පියාට කරන උපස්ථානයේ විපාක නැත ඕපපාතික සත්වෝ ලොවේ නැත මෙලවත් පරලවත් විශිෂ්ට ඥානයෙන් දැන නුවණින් පසක් කළ ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් නැත කියන මේ කරුණු 10 පිළිගැනීම කරුණු 10 සිත පිහිටවීම තමයි මෙතනදී මිත්‍යා දෘෂ්ටිය කියලා පෙන්නලා තියෙන්නේ. එතෙම් විටක අන්‍ය ආගම් පිළිගන්නා අය තුලද කර්මවාදී අය සිටිනවා. මෙලව පරලොව පිළිගන්නා අය සිටිනවා. ඒ පිරිසත් තමන්ටත් ජන සමාජයටත් අර්ථවත් වැඩදායක කටයුතු කරනවා. මව්පියන්ට උපස්ථාන කරනවා. ඒ වගේම ඕපපාතික සත්ව ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. නමුත් මෙතන කම්මස්සගත සම්මාදිට්ඨියේ විශේෂ කරුණක් තියෙනවා. මෙලවත් පරලවත් විශිෂ්ට ඥානයෙන් දැක නුවණින් පසක් කළ ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් ඇත කියන කරුණ. එතනින් පෙන්නන්නේ ලෞකික ධර්මතා ඉක්මවා ලෝකෝත්තර භාවය සාක්ෂාත් කරන ඒ වගේම සියලු කෙලෙස් නසන ලද බුදුවරින් වහන්සේ පසේ බුදුවරින් වහන්සේ රහතන් වහන්සේ මාර්ගඵලලාභී උත්තමීන් වහන්සේලා පහළ වෙනවා කියන කරුණ පිළිගැනීමයි. ඒ නිසා බෞද්ධ වූ අපට කර්මඵල විපාක විශ්වාස කරන්නා වූ අපට විශේෂත්වයක් වෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය පිහිට වෙලා එහි 10 වෙනි කාරණේදී ආර්ය සම්මාදිට්ඨියකටපත් වෙන්න යොමු කරවලා තියෙනවා. මේ සූත්‍ර ධර්මයේහි මේ සම්මාදිට්ඨිය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා කතමාච වික්කවේ සම්මාදිට්ඨි. මහණෙනි සම්මාදිට්ඨිය කවරේ දෙයක්? සම්මාදිට්ඨින් පහම් වික්කවේ දෙවයන් වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය දෙපාරදි කොට වදාරමි. අත්ති වික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. මහණෙනි ආශ්‍රව සහිත කෙලෙස් සහිත පුණ්‍ය පක්ෂයටපත් වෙන විපාක ලබා දෙන සම්මාදිට්ඨියක් ඇත. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝතුත්තර මග්ගංගා. මහණෙනි ආර්ය අනාසව ලෝකෝත්තර මාර්ගාංග වන්නා වූ සම්මාදිට්ඨියක් ඇත. එතකොට අපිට පේනවා කර්ම විපාක විශ්වාස කරන සම්මාදිට්ඨියක් වෙනවා.
ඒ වගේම ආර්ය භාවයට පත් වෙන සම්මාදිට්ඨියක් වෙනවා. එතනදී අර මුලින් පැහැදිලි කරපු නියත මිත්‍යා දෘෂ්ටියටපත් නොවි ඒ කරුණු 10 පිළිගැනීම කම්මස්සකතා සම්මාදිට්ඨිය නමින් හඳුන්වනු ලබනවා. එහෙම නැත්නම් ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියන නම. දුන් දෙහි විපාක ඇත, පූජාවන් විපාක ඇත, යාගෙහි විපාක ඇත, කුසල අකුසල කර්මයෙන් විපාක ඇත, මෙලවක් ඇත, පරලොවක් ඇත, මාට කරන උපස්ථානයේ විපාක ඇත, පියාට කරන උපස්ථානයේ විපාක ඇත, ඕපපාතික උපදිනා සත්වෝ ලොවේ ඇත, මෙලවත් පරලොවත් නුවණින් පසක් කළ උගත් මහණ බමුණන් ඇත. එක කම්මස්සකතා සම්මාදිට්ඨියයි. ඒ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් යුක්තව අපි මාත්‍රිකා කරපු පාඩේටත් අනුව බලනවා ආර්ය සම්මාදිට්ඨියටපත් වීම ගැන. මේ සම්මාදිට්ඨි සූත්‍රයේහි වදාරලා තියෙන්නේ ආර්ය සම්මාදිට්ඨියටපත් වීම ගැනයි. දැන් සූත්‍ර පාඨයේහි යතෝකෝ ආවසෝ ආර්ය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. යම් තැනක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලේ දනීද අකුසල මූලේ දනීද කුසලේ දනීද කුසල මූලේ දනීද එත්තාවතාපිකෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨිය හෝති. එපමණකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්මාදිට්ඨියට පත්වන්නේ වෙයි. උජුගතාස දිට්ඨි සම්මාදිට්ඨිය ඍජු වේවි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධර්මේහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. මේ ආර්ය සම්මාදිට්ඨියට පත්වීම ගැනයි මේ කම්මපත්ත වාරේ වදාරලා තියෙන්නේ. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියන මේ වචنين අපිට මේ සූත්‍ර ධර්මයේ පෙන්නලා තියෙන්නේ අකුසලය දස අකුසලයයි. කයින් කෙරෙන අකුසල් 3යි සතුන් මැරීම, හොරකම් කිරීම, කාමෙහි වර්ධව ඇසිරීම. වචنين කෙරෙන අකුසල් 4යි බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම. සිතින් වෙන අකුසල් 3යි දැඩි ලෝභය, කියන්නේ විසම ලෝභය, කියන අවිද්‍යාව කියලා. තරහ, ක්‍රෝධ, වෛර ඇති කීම, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මෙතනදී මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නොදැකීමයි. මේ කරුණු 10 තමයි දස අකුසලය. මේ දස අකුසලයකට පත්වන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූල ධර්මයන්ගෙන් එකක් හෝ එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් එකතුව කෙරෙන ක්‍රියාවන් තුලින් තමයි වෙන්නේ.
ඒ නිසා අකුසල මූලය ලෝභය, ද්වේෂය, මෝහය නමින් පැහැදිලි කරලා තියෙනවා. දැන් කුසල කියන තැනදී කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන තැනදී කුසලයට අපිට උගන්වලා තියෙන්නේ ඉහතකී දස අකුසලයන්ගෙන් වෙන්වීම කුසල්ලේ කියලා. කුසල මූලය අලෝභය, අද්වේෂය, අමෝහයයි. කොට දස අකුසලයන්ගෙන් වෙන් වෙනකොට ලෝභයේ, දේශේ, මෝහය පහ වෙලා දස කුසලයේ නිසා අලෝභය, අද්වේෂය, අමෝහය සිද්ධ වෙනවා. ප්‍රතිපදාවක් වශයෙන් මේ අකුසලයන්ගෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් හිතලා බලමු. ත්‍රිශික්ෂාව සීල, සමාධි, ප්‍රඥා කරුණු තුනයි. සීලය කියලා කියන්නේ කය සහ වචනය තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන ආකාරයකට හික්මවා ගැනීමයි, පාලනය කර ගැනීමයි. ඒ නිසා චේතනාව යෙදිලා කයෙන් කෙරෙන අකුසල ධර්මයන් තුනක් පාලනය කරන්න පුළුවන්. සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සේවනය. කයින් වෙන අකුසල ධර්මයන් පාලනය කරගත්තා වෙනවා. ඒ වගේම චේතනාව යෙදිලා වචනයෙන් වෙන අකුසල ධර්මයන් හතර, බොරු කීම, කේලාම් කීම, පරස වචන, හිස් වචන කීම අවස්ථාවට පාලනය කරනවා. වචනේ හික්මවනවා. නමුත් දැඩි ලෝභය, බලවත් ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය කියන කරුණු තුන සීලෙන් සම්පූර්ණ කරන්න බෑ. ඒ කරුණු තුන සිත මුල් වෙලා සිද්ධ වෙන ධර්මතාව වෙනවා. ඒ නිසා මෙතන එකතු වෙන්න ඕනේ සමාධි ප්‍රඥා කියන ධර්මතාවය. එතකොටයි සීලෙන් කය වචනේ දෙක හික්මවාගෙන සමාධියෙන් කුසල සිතේ එකගතාවය ඇති වෙලා ප්‍රඥාවට අදාළ ධර්මයන් දැක ගැනීමෙන් තමයි සිතින් වෙන අකුසල ධර්ම තුන සිද්ධ නොවන්නේ. එතකොට සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයන් මෙතනදී සම්පූර්ණ වෙනවා. ඒ ප්‍රඥා කියන තැන මෙතන කතා කරන්නේ ලෞකික ප්‍රඥාවක් ගැන නෙමෙයි, ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර ප්‍රඥාවක් ගැනයි. ඒ නිසා තමයි සෝතාපට්ටි අංග වශයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන අංග හතර පෙන්නලා තියෙනවා. ඒවට සෝතාපට්ටි අංග කියලා කියන්නේ ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණී කියන අංග දෙක එතනදී සම්පූර්ණ වෙනවා. යෝනිසෝ මනසිකාරය කියනකොට ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයා තුල හොඳ සිහි නුවණින් මෙනෙහි වීමක් වෙන්න ඕනේ.
ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියනකොට මුලින් සඳහන් කළ සීල සමාධි කියන අංග දෙකෙන් එකතුව ප්‍රඥාවෙන් දත යුතු ධර්මයන් දකින්න ඕනේ. ඒ නිසා මෙතනදී සිතින් වෙන අකුසල ධර්මයන් තුන ගැනත් මේ දස අකුසලයන්ගෙන් වෙන් වෙලා දස කුසල ධර්මයන් සම්පූර්ණ කරන්න උත්සාහ දරන අවස්ථාවෙහි අවධානය යොමු වෙන්න ඕනේ කරනවා. සිතින් වෙන අකුසල ධර්මයන් තුන අපට පෙන්නනවා දැඩි ලෝභය නැත්නම් විසම ලෝභය, බලවත් ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය. අපි මුලින් මතක් කරුවා අකුසල මූලය ලෝභය, ද්වේෂය, මෝහය කියලා. මෙතනදී ලෝභයේ යෙදෙන බවක් පේනවා දැඩි ලෝභය කියන තැනට. බලවත් ක්‍රෝධය කියනකොට ද්වේෂයේ යෙදෙන බවක් පේනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය කියනකොට චතුරාර්ය සත්‍ය ධර්මයක් නොදකීම නිසා මෝහය යෙදෙන බව පේනවා. ඒ නිසා ලෝභ කරන්නේ කෙබඳු කරුණ වලටද කියලා බැලුවොත් පඨවි ධාතු කියන තද කරන කුඩු කරන ස්වභාවය, ආපෝ ධාතුව කියන ගලන වැగిරෙන ස්වභාවය, තේජෝ ධාතු කියන දවන තවන ස්වභාවය, වායෝ ධාතු කියන තල්ලු කරවන සොලවන ස්වභාවය කියන මේ ධාතු ගුණ හතරක් ධාතු ගුණ හතරෙන් හටගත්තා වූ දේ හට ගන්නවා වගේම නැසෙන ස්වභාවයෙන් යුක්ත වූවත් පුහුදුන් හිතක් අදහස් කරන්නේ මේ දේවල් ස්ථීරව තියෙන දේවල් විදිහටයි. භාග්‍යවතුන් වහන්සේ අපට වදාරලා තියෙනවා ධාතු විභංග සූත්‍රයේහි චද්ධාතුරු අයම් පුරුෂෝ කියන මේ ශ්‍රී මුඛ පාඨය. පුරුෂයාය කියලා කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු හයයි මේ පුරුෂයයි කියලා කියන්නේ. මේ සතර මහා ධාතුව සතර මහා ධාතුෙන් හටගත් ස්වභාවය හටගෙන නිරුද්ධ වෙන්නේ අවකාශ ධාතුව පදනම් කරගෙන, ඉඩ පදනම් කරගෙන. මේ වෙලාවේදී අවකාශයේ සාපේක්ෂ ධර්මයක් වුවත් ආරම්භක අවස්ථාවේ ඒ ආකාරයට නුවණ යොදන්නට වෙනවා. පෙර නොතිබීම හේතුවක් යෙදෙනකොට සතර මහා ධාතුව හට ගන්නවා. එයින් කිසිවක් නැත කියන උච්ඡේද මතයකට එන්නේ නැහැ. හට ගැනීමේ හේතුව පැහැදිලි කරගන්නවා. ඒ වගේම හට ගන්නා ස්වභාවයේ නිරුද්ධ භාවයේ පැහැදිලි වෙනකොට යමක් ඇතේ කියන සාස්වත මතයකටපත් වෙන්නේ නැහැ. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය කියන ඇති හැටි නුවණකට දැක ගන්නට පුළුවන්කමක් යෙදෙන්නට පුළුවන්කමක් ඇති වෙනවා. මේ හට ගැනීම නිරුද්ධ වීම කියන අනිත්‍යතාවයේ සත්‍යතාවයක් වුවත් සිදුවෙන සිදුවීමක් වුවත් ඒවා දැනගන්නේ සිතුවිලි හා සිතහරහයි. ඒ නිසා තමයි මෙතනදී පුද්ගලයායි කියනකොට විඤ්ඤාණය
විඥානියත් එකතු කරලා වදාහලා තියෙන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු. ඒ සිදුවීම දැන ගැනීම විඥාන ධාතුවයි. ඒ නිසානේ රූප දැන ගැනීම, ශබ්ද දැන ගැනීම, ගන්ධ දැන ගැනීම, රස දැන ගැනීම, ස්පර්ශ දැන ගැනීම සහ අරමුණු දැන ගැනීම කියන සයාකාර වූ දැන ගැනීමක් ගැන කතා කරන්නේ. සයාකාර වූ විඥානයක් ගැන කතා කරන්නේ. ඒ ධර්මතා අපට වැටෙන්නට අවශ්‍ය වෙනවා සිතින් වෙන අකුසල ධර්මයන් පහ වෙන්න. එය ලෞකික සීලයකින්වත් ලෞකික සමාධියකින්වත් සිද්ධ වෙන්නේ නැහැ. සීලෙන් හා සමාධියෙන් වෙන්නේ අකුසල ධර්මයන් තදංග ප්‍රහාණයක්. ඒ මොහොතට යටපත් කිරිල්ලක්, විස්කම්බනයක්, වඩාත් යටපත් කිරීමක් පමණයි. සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්න, අකුසල මූලය මුලින් සිඳෙන්න ප්‍රඥාවෙන් දත යුතු ධර්මයන් දැකිය යුතු වෙනවා. ඒ නිසායි මෙතනදී මේ ස්කන්ධ ධාතු ආයතන සංඛ්‍යාත ලෝකයක් ගැන කතා කරන්න වෙන්නේ පැහැදිලිතාවයක් අවශ්‍ය කරන්නේ. ඒ නිසා මේ ලෝකය හා සම්බන්ධතාවයක් පවත්න්නේ මේ ආධ්‍යාත්මික ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතනයන්ට බාහිර ආයතනයන් වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම එකතුව ඒ අවස්ථාවට පහළ වෙන චක්කු විඥානය රූප දැන ගන්නා වූ සිත, සෝත විඥානය ශබ්ද දැන ගන්නා වූ සිත, ගාහන විඥානය ගන්ධය දැන ගන්නා වූ සිත, ජීවා විඥානය රසය දැන ගන්නා වූ සිත, කාය විඥානය ස්පර්ශය දැන ගන්නා වූ සිත, මනෝ විඥානය අරමුණු දැන ගන්නා වූ සිත කියන මේ දැන ගැනීම හරහායි. ඒ දැන ගැනීමට බඳුන් වෙන්නේ වේදනා, සංඥා, සංකාර කියන සිතුවිලි. එතකොට පැහැදිලි වෙනවා මේ ස්කන්ධ පංචකය, ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකය, ස්කන්ධ පංචකයන්ගෙන් එකතු වන ලෝකය, හටගෙන ලෝකය ගැන පැහැදිලි වෙන්න අවශ්‍ය කරනවා කියන කරුණ. ඒ නිසා මේ ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් 6 පවතින්නේ ආරම්භක ආයු ශක්තිය නිසා කියලා පැහැදිලි කර ගන්න ඕනේ. මේ ජීවිතය ආරම්භ වෙනකොට දෙමෝපියෝ ප්‍රත්‍යයෙන් රූප ධර්මය, පෙර කර්ම ප්‍රත්‍යයෙන් අවිද්‍යා තෘෂ්ණා එකතුව ජාති වීමක්, හට ගැනීමක් වුණා. ඒ මොහොතේදී ජීවිතේ ඉන්ද්‍රිය කියන ආයු ශක්තියක් පිහිටියා. මේ ආයු ශක්තිය ප්‍රත්‍ය වෙනවා, හේතුවක් වෙනවා මේ ඉන්ද්‍රියන්ගේ පැවැත්මට. ආයු පැවැත්ෙන්න උෂ්ණේ හේතුවක් වෙනවා. උෂ්ණේ පවතින්න ආයුෂේ හේතුවක් වෙනවා. මේ කරුණු සම්මර්ෂණය කරන්න ඕනේ. උෂ්ණේ පවතින කරුණ දිහා බැලුවත් ගන්නා වූ ආහාරය අන්පරිද්දකටපත් වෙලා රස ධාතුව ලේ ධාතුවට හැරෙනකොට ලේ ධාතුවේ අතිසූක්ෂම ස්වභාවයත් ආස්වාස වාතයත් කර්මයෙන් හටගත් මේ පෙනහැල්ල නැමැති ඉන්ද්‍රියේදී සංයෝග වෙලා හදවත මූලික කොට මුළු ශරීරේ පුරා පැතිරෙන්නේ උණුසුම සහ ශක්තියක් ඇති වෙනවා.
ඒ අර ආස්වාස වාතයේ ලේ ධාතුව සංයෝග වී යම් දැවීමකින් තේජෝ ගුණයක් ඇති කරවෙනවා. උණුසුමක් ඇති කරවෙනවා. යම් බලයක් ඇති කරවෙනවා. ඒ උණුසුම අවශ්‍ය වෙනවා ආරම්භක ආයු ශක්තිය පැවතෙන්න. ආරම්භක ආයු ශක්තිය නිසාමයි මේ උණුසුම පවතින්නේ. මේවා එකිනෙකට ප්‍රත්‍ය ධර්මයන්. එකක්වත් ස්ථිරව තියෙනවයි කියලා කියන්නේ මේන් අපිට පේනවා මේ ඇස කන දිව නාසය ශරීරය ඇතිව නැති වෙන බව. මුලින් මතක් කළා ඒ ඇස ආදී මේ ප්‍රසාදයන්ට හමු වෙන ගෝචර කරුණු ඇතිව නැති වෙන බව. මේ ඇසට රූපේ හමු වෙනකොට ඒ ආරම්භය පහළ වෙන සිහිවීම ඒන් මාට ගන්නා වූ සිහිය මානසිකාරය ප්‍රත්‍ය කරගෙන තමයි රූප දැන ගන්නා හිතක් පහළ වෙන්නේ. රූප දැන ගන්නා හිතට කියන්නේ විඥානය කියලා. එහෙමනම් රූපයක් ඇත බලන්නේ ඇත කියලා භාවිතා වූ හට ගන්න ස්වභාවය ඇතිව නැති වුණාට බොහෝ වාරයක් බොහෝ කොට භාවිතා වෙලා තියෙන්නේ බලන්නිකා බලන්න දෙයක් ඉන්නවයි කියන මතයමයි. ඒ නිසා තමයි එවැනි මතයක් භාවිතා වෙන කම නිසා නැවත නැවත අවස්ථානුකූලව සිහියට නැගෙන්නේ එවැනි ආකාර අනුවණකින්මයි. ඒ නිසා ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. අනුවණින් සිහි වෙනවා, අනුවණින්ම දැනගන්නවා. මෙන්න මේ නිසා අනිත්‍ය ලෝකයේ නිට්ටය කොට දැනගන්නකොට තමයි අර අවිද්‍යාව කියන විෂම ලෝභය ඇති වෙන්නේ. වස්තුවක් පිළි අරගෙන ආසාව එතන එකතු වෙන්නේ. ප්‍රසාදයට ගෝචරයේ හැපෙන තැන හට ගන්නවා නිරුද්ධ වෙනවා. අනිත්‍ය ධර්මයක් කෙනෙක් නොවන ධර්මයක්. නමුත් බොහෝ කොට භාවිතා වෙච්ච ආකාර නිසා අයෝනිසෝ මනසිකාරයේ පහළ වෙලා බලන්නිකා බලන්න දෙයක් ඇත්ත බවට පිළිගන්නවා. එහෙමනම් මේ තින්නම් සංගති පස්සෝ කියන වචනේ එක් අවස්ථාවකදී ප්‍රසාදයයි ගෝචරයයි විඥානයයි කියන කරුණු තුන එකතුවට තින්නම් සංගති පස්සෝ කියන තැන යොමු වෙලා බලන්න පුළුවන්කමක් තියෙනවා. එතන වටහා ගත්තට පස්සේ අනිත්‍ය අනාත්ම ධර්ම රූපයගේ පැහැදිලි වෙනකොට මේ සිතුවිල්ල හිතහරාමයි මේ බලන දේ විඥානී කියන මේ පිළිගැනිල්ලක් ඇති වෙන්නේ. මේ පස්සපත්තියෙන් වේදනාව ඇති වෙනකොට පස්සපත්‍ය වේදනා වරදවා පිළිගන්න වෙනවා වේදනාවක් කියන විඳීම ඇත විඳින්නෙකුත් ඇත. ඒ නිසා තමයි වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන අර විසම ලෝභය ඇති වෙන්නේ. උපාදාන පත්‍ය භව නැවත කර්ම රැස් වෙන්නේ. රැස් වෙච්ච ආකාරයෙන් තමයි නැවත ක්‍රියාව වෙන්නේ. ඒකාංශයෙන් ප්‍රස්වාස ආස්වාස වෙමින් රූප ධර්මයේ ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වගේම රූප ධර්මයන් ප්‍රත්‍ය කරගෙන භාවිතා වීම අනුවණින් සිහි වීම අනුවණින් දැන ගැනීම අනුවණින් භාවිතා වෙමින් තණ්හා උපාදාන ශක්තිය වැඩි වෙනවා, කර්ම භවය වැඩි වෙනවා. මෙන්න මෙතනදී අපිට තේරෙනවා අර ලෝභය එකතු වෙන හැටි. අවිද්‍යාව සත්‍යතාවයේ නොදක්නාකම මේ කොතෙන්ද ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඊළඟට බලාපොරොත්තු ආකාරයේ නොවනකොට මෙතන ව්‍යාපාදය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. යම් විදියකින් මේ ඇතිව නැති වෙන මේ සිරුර පවා ස්ථීරව තියෙන දෙයක් මමය මගේ කියලා
වරදවා භාවිතා වෙලා තියෙනවා නම් යම් විදිහකින් අනිත්‍ය ලෝකයේ විදිහට නොවෙනකොට ශරීර පරිහරණයකදී පවා නොරිසුම් සහගත ස්වභාවයක් ඇති වෙනවා. ව්‍යාපාදය ඇති වෙනවා. ඒ නිසා බලාපොරොත්තු වන්නා වූ ආකාරයට නොවන කොටයි මේ බලවත් ක්‍රෝධය කියන අවස්ථාව ඇති වෙන්නේ. එය තරහ, ක්‍රෝධය, වෛරය දක්වා වැඩෙන බවක් අපට පේනවා. වෛරය කියන කරුණ ජීවිතයක් නැර ජීවිතයක් හේතුඵල වෙන්න ප්‍රත්‍ය වෙනවා. එහෙමනම් ලෝභයට විසම ලෝභයට මේ ව්‍යාපාදී කියන තරහට බලවත් ක්‍රෝධයට හේතුවක් වෙලා තියෙන්නේ මෝහයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදක්නාකමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තතෝ මලා මලතරං අවිද්‍යා පරමං මලං ඒතං මලං පහත්වාන නිම්මලා හෝත භික්ඛවේ. මානිනි ඒ හැම කිලුටට වඩා ඊතා මහත් කිලුටක් තොපට වදාරමි. සියලු කෙලෙස් ඵල ඇතිවීමට හේතුව අවිද්‍යාව වන බැවින් අවිද්‍යාවතමෝ මහත් වූ කිලුටය. ඒ අවිද්‍යාව අරියත් මාර්ග ඥානෙන් ප්‍රහාණය කොට නිර්මල වූ ධම්මපදේ වදාරලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මේ හිත හදනවයි කියන තැනදී පැහැදිලි වෙන්න අපට අවශ්‍ය කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි නුවණින් යුක්ත වීමයි. මෙය දුකට හේතුව තණ්හා උපාදානය, ඒ වගේම දුක නැති උතන දුක්ඛ නිරෝධය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය මුල් කොට මාර්ගාංග 8 ඉක්වීම. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි මේ හිතින් වෙන අකුසල් සම්පූර්ණයෙන්ම පහ කරන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි බලනකොට මේ මනස කියලා කියන්නේ එක්තරා ඉන්ද්‍රියක්, කර්මෙන් හටගත් ඉන්ද්‍රියක්. මනසේ කෘත්‍යය තමයි දත්තයන් භාවිතා වෙන සිහි ගැන්වෙනකොට මේ මනසේ කෘත්‍ය සිද්ධ වෙන්න ආස්වාස වාතයේ ලේ ධාතුව කියන මේ රූප ධර්ම සංයෝග වීමෙන් ඇති වෙන උණුසුම බලය හේතුවක් වෙනවා. මල සිරුරක මානසික කෘත්‍ය නොවන්නේ ආස්වාස වාතයේ නොලැබෙනකම නිසා උණුසුම සිදුනා. මේ මානසික කෘත්‍ය භාවිතා විද්‍ය ආකාරය සිහියට නැගීමයි. ඒකට කියනවා ධම්ම කියලා. පංච ඉන්ද්‍රිය මාර්ගයෙන් කාය කම්ම වචී කම්මයන් වශයෙන් භාවිතා විද්‍ය ආකාර අවස්ථානුකූලව සිහියට නැගෙනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. ඒ අවස්ථාවේදී ඒ සිතුවිලි දැනගන්නා වූ මනෝ විඥානය හට ගන්නවා. ඒ නිසා සිතින් වෙන අකුසල ධර්මයන් ගැන කතා කරනකොට බොහෝ විට ඇතිව නැති වෙච්ච ආකාර සිහියට නැగిලා ඒ දේවල් මම සහ මට හමු වෙන කාරණා කොට පිළි අරගෙන අද තින්නම් සංගති පස්සෝ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. මේ කෘත්‍යයෙන් තින්නම් සංගති පස්සෝ මේ කාරණා තුනේ එකතුවෙන් ස්පර්ශය වෙනවා. පස්සපච්ච වේදනා මනෝ සංචේතනාවක් එක්ක වේදනාව ඇති වෙනවා. තණ්හා උපාදාන භවය නැවත කර්ම රැස්වීම වෙනවා. එවැනි ආකාරයට නැවත නැවත වෙනවා නම් මේ ජීවිතයේ වශයෙන් ඉපද නිරුද්ධ වෙන අතීතයේ නැවත නැවත අනුගමනය කිරීමක් වෙනවා.
අනාගතේ නූපන් අනාගතයකට පත්වීමක් වෙනවා මේ මනස මුල් කරගෙන. ඒ නිසා ඒ උපදින්නේ පංච උපාදානස්කන්ධයයි. මේ පංච උපාදානස්කන්ධයට එක්වීම මෙතන දුකයි කියලා පැහැදිලි වෙන්න ඕන කරනවා. මේක ප්‍රායෝගික භාවනාවක් වශයෙන් යොදනකොට මනස මුල් කොට හේතු නිසා අරමුණු සිහියට නැගෙනවා. මනෝ විඥාන අවස්ථාව පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනාවල් පහළ වෙනවා. ආස්වාස ශක්තිය ඇදෙනවා. ප්‍රස්වාස වෙනවා. එක පැත්තකින් රූපේ ඉපදෙනවා නිරුද්ධ වෙනවා. අනිත් අංශයෙන් මේ සිතුවිලි හිත ඉපිද නිරුද්ධ වෙනවා. මෙන්න මේ අවබෝධය අපිට සිහිනුවන යෙදෙනවා නම් අර පංච උපාදානස්කන්ධයන්ට එක්ව යන ගමන නොයනවා. ඒ නිසා එතනදී පංච උපාදානස්කන්ධයන්ට එක්ව නැවත නැවත පංච උපාදානස්කන්ධයන්ට එක්වීමේ හේතුව තහවුරු නොකරනවා. ඒ නිසා දුකට හේතුවක් කියන ධර්මතා දෙක දැක ගැනීම එතන වෙනවා. ඒ සමගම සිහිනුවණ යෙදෙනවා. දුක්ඛ නිරෝධයේ සිහිනුවණ යෙදෙනකොට මුලින් අපි කරුණු තුනක් කතා කරුවා. එකක් ආස්වාසය, එකක් ප්‍රස්වාසය, එකක් මනස මුල් කොට සිහියට නැගෙන මනෝ විඥානී කියලා. දැන් අතීත සංකල්පයන් එහෙම අඩු වෙනවා. අනාගතයටපත් නොවෙනවා. එකම අරමුණ ආස්වාස් ප්‍රස්වාසයමයි. සිද්ධ වෙන්නේ ආස්වාස් ප්‍රස්වාසයයි. දැකීමත් ඒ බවමයි. දැන් ආස්වාස් ප්‍රස්වාසය අරමුණ නොදෙනී යනකොට මනස මුල් කොට පහළ වෙලා තියෙන ආරම්භණය ආස්වාස ප්‍රස්වාස සංඥාවයි. ආස්වාස හෝ ප්‍රස්වාස සංඥාවයි. ආස්වාස ප්‍රස්වාසය සංඥාවේ නිරෝධයයි. ඒ නිසා ආස්වාස සංඥාව ප්‍රස්වාස සංඥාව නිරෝධය දැකීමෙන් සියල්ල නිරුද්ධ බවට අවබෝධයක් වෙනවා. සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඒ සම්මාදිට්ඨිය වෙන මොහොතේදී නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන අංගයත් එතන පිහිටියා එන. ඒ වගේම සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුන බලනකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි චේතනා කියන මේ කර්ම යෙදෙන්නේ. ස්පර්ශ නිරෝධයට සිහිය යෙදලා තියෙනකම නිසා එහෙනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනත් එතන නිවැරදි වෙලා තියෙනවා. සම්මා වෙලා තියෙනවා. ඒත යෙදුණු වීර්ය සම්මා වායාමය. ඒත යෙදුණු සතිය සම්මා සතිය. ඒ සතිය සතර සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය කියන අංගයන්ගෙන් එක්ව වැඩුණා වූ සම්මා සතියක් මෙතන ඉඳලා තියෙනවා. ඒ නිසා අංග 7කින් යුක්ත වුණා වූ සම්මා සමාධියක්. ඒ නිසා සම්මා සමාධිය අංග 7ක් පිරිවෙර කොටයි ඇති වෙලා තියෙන්නේ. මේ නිසා මාර්ගක්ෂණයට එනවා, මාර්ගසිතට එනවා. අනතුරුව ඵලසිත. මෙන්න මේ අවස්ථාවට අර රාගේ, දේසේ, මොහේ කියන අකුසල මූලය අනුසයෙන් අයින් වෙනවා. චතුරාර්ය සත්‍ය දැකීම ඇති වෙලා. ඒ නිසා සෝතාපට්ටි ඵලයේදී මේ දස අකුසලයන් යම් මට්ටමකට පහ වෙලා, අකුසල මූලයන් පහ වෙලා කුසලයේ පිහිටියා, කුසල මූලයේ පිහිටියා. ඒ නිසා
නැවත නැවතත් මේ සම්මාදිට්ඨිය ඍජු වෙන්න ඕනේ. ඒ නිසා තමයි ප්‍රතිපදාවක් වශයෙන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵලයන් සම්පූර්ණ කරගන්නේ. ඒ නිසා මේ අකුසලයේ දැනගෙන අකුසල මූලයේ දැනගෙන කුසලයේ දැනගෙන කුසල මූලයේ දැනගෙන හැකියාවක් තියෙනවා මේ ජීවිතයේ තුලම ඒ සත්‍ය ධර්මයට පත් වෙන්න නිර්වාණ ධර්මයට පැමිණෙන්න. ඉතින් මේ අවස්ථාවේ මේ පින්නතුන් මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මය තව තවත් ජීවිතයට එකතු කරගෙන හොඳින් සම්මර්ෂණය කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් වශයෙන් භාවිතා කරගෙන මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නැත්තා වූ උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමටම හේතු ආසනා වේවායි කියලා අදිෂ්ඨාන කරගන්න. අද ඒ පින්වත් දායක පිරිසක් විසින් තමයි මේ ධර්මානුශාසනාවට දායකත්වයක් දරලා තියෙන්නේ. අපිට මතක් කරලා තියෙනවා මේ උතුම් පින්කමේ කුසලයෙන් දේශකයන්න් වහන්සේ වන අපට සද්ධර්මයේ ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසියන්ටත් කියන දෙපාර්ශ්වයටම ඒ වගේම සුජීවත්ව වෙසෙන දෙමව්පියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන අදිෂ්ඨානය. ඉතින් මේ අවස්ථාවේදී ඒ පින්වතුන්ගේ අදිෂ්ඨානයේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගෙන සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනා වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් උතුම් නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි.